You are watching Educational Broadcasting Channel. අයිබෝන් පදේ පුතේ මං කලින් පාඩමේදී කියලා දුන්න පුතාලට ව්‍යාපාර අධ්‍යයන ගිණුම් කරන පාඩමෙන් ගිණුම් කරන කොටසේදී මම කියලා දුන්නා වත්කම් කියන්නේ මොනවද වත්කම් වලින් ජංගම වත්කම් කියන්නේ මොකක්ද කියලා දුන්නා ඊට පස්සේ මං කියලා දුන්නා ජංගම නොවන වත්කම් කියන්නේ මොකක්ද කියලා දුන්නා අද මම කියලා දෙන පාඩමේ ඊළඟ කොටස තමයි වගකීම. වගකීම. වගකීම කියලා කියන්නේ සිදුවුණු ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී ගෙවීමට බැඳී ඇති කොටසක් තමයි වගකීම කියලා කියන්නේ. සිදුවුණු ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී ගෙවීමට බැඳී ඇති කොටස තමයි වගකීමක් කියලා කියන්නේ. සරලව කිව්වොත් එහෙම ණයක්. අපි හිතමුකෝ අපි ගත්තයි කියලා ණය මුදලක් අය බැංකුවේ ණයක් ගන්නවා ලක්ෂ 5ක්. ඒ ලක්ෂ 5ක ණය ලබාගෙන අපි මේක ව්‍යාපාරයේ පරිහරණයට යොදා ගත්තා. ව්‍යාපාරයේ ප්‍රයෝජනට ගත්තා. ඒ ණය ගත්තට අපි ණයක් නිසා තාම ගෙවලා ඉවර නෑ. අපි එහෙනම් ඒක ගෙවන්න බැඳිලා ඉන්නවා. අපි දැන් ලක්ෂ 5 ප්‍රයෝජනට ගත්ත එක හරි. ප්‍රයෝජනෙ ගත්තට ඒක අපේම නෙමෙයි. අපි ඒක හිමි ආයතන ගෙවන්න බැඳලා ඉන්නවා යම් අනාගත දිනකදී. මෙන්න මේ බැඳුණු එකට අපි කියන්නේ වගකීමක් කියලා. තේරුණාද? අද සිදු වුණු ගනුදෙනුවක ප්‍රතිඵලය අනාගතයේදී ගෙවිය යුතුයි. ඒක අපි බැඳලා ඉන්නවා. අන්න ඒකට අපි කියන්නේ වගකීමක් කියලා. ඒ වගකීමෙන් අපිට මිදෙන්න බෑ. අපි ගෙවිය යුතුයි. ඊට අපි සරල කතාවක් කතා කරොත් එහෙම අපේ ව්‍යාපාරයේට ඒ කියන පුද්ගලයා හාල් ගෝණියක් දාලා ගියා විකුණා මුදල් දෙන්න කියලා. ඉතින් අපිට දැනට ව්‍යාපාරයේ සතුව තියෙනවා හාල් ගෝණිය. අපි ඒ කියන පුද්ගලයාට ඒ සඳහා මුදල් ගෙවලා අයිතිය ලබා ගත්තේ නැහැ. ඒක දැන් අපිට ව්‍යාපාරේ තියාගෙන විකුණන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ හාල් ගෝණියට අපි තාම මුදල් ගෙවලා නැහැ. මුදල් ගෙවන එක අපේ වගකීම. අපි බැඳිලා තියෙනවා ඒකට පස්ව මුදල් ගෙවන්න. අන්න ඒක තමයි අපි වගකීමක් කියලා කියන්නේ. ගනුදෙනුවක් සිද්ධ වුණා. නමුත් පූර්ණ වශයෙන් නෙමෙයි අපි තාම මුදල් ගෙවලා නැහැ. ගෙවන්න බැඳිලා ඉන්නවා. හරිද? එතකොට වගකීමක් ගත්තොත් එහෙම වගකීමක ලක්ෂණ වගකීමක ලක්ෂණ ගත්තොත් එහෙම ඒකත් ඇවිල්ලා අතීත ගනුදෙනු ප්‍රතිඵලයක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් තමයි වගකීම කියන්නේ. අපි ගනුදෙනු කරලා ඉවරයි. තාම බාහිර මුදල් ගෙවලා නැහැ. අපි කරලා ඉවරයි. ඒක ප්‍රතිඵලයක් හැටියට අපිට එකීදී ලැබිලා තියෙනවා. නමුත් අපි ඒගොල්ලන්ට අපි ළඟ පූර්ණ අයිතියක් නැහැ. ගෙවන්න බැඳලා ඉන්නවා. ඒක නිසා එක තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. දෙවැනි එක බේරුම් කිරීම සඳහා සම්පත් කැප කළ යුතු වේ.
අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් හැටියට අපිට මේ යම් දෙයක් ලැබුණට ඒක අපි තාම ගෙවලා ඉවර නැති නිසා ඒ ගෙවන්නට අපි ව්‍යාපාරයේ තියෙන සම්පත් කැප කරන්න සිද්ධ වෙනවා. තේරුණා? ඒ නිසා ප්‍රතිකල් ලක්ෂණයක් තමයි බේරුම් කිරීමට ව්‍යාපාරයේ සතු සම්පත් කැප කරන්න. විශේෂයෙන් මූල්‍ය සම්පත. මම කිව්වේ හාල් ගෝණියක් ගෙනාවොත් 5000කට අපිට විකුණ ගන්න පුළුවන් ලාභය ඇති. ලාභෙත් විකුණුවාට අපිට පූර්ණ ලාභය ලබන්න නම් අපි අර ගෙවන්න ඕනේ හිමිකාරය මුදල් ප්‍රමාණය. ඒක නිසා අපේ මූල්‍ය සම්පතෙන් අපි කොටසක් ඇදී යන සිද්ධ වෙනවා. ඒක ගෙවීම කරන්න සඳහා. තුන්වෙනි එක තමයි වර්තමාන බැඳීම. දැන් බැඳීමක් අපිට තියෙනවානේ. අද බැඳීමක් තියෙනවා. නමුත් අපි මේ බැඳීම අනාගතයේදී ලිහිල් කරගත යුතුයි. අද අපිට ඒ ආයතනයත් එක්ක බැඳීමක් තියෙනවා. යම් අනාගත දිනකදී ඒක ගෙවලා බැඳීම් ඉවත් කරගත යුතුයි. ඒක නිසා වගකීමක ප්‍රධාන ලක්ෂණ තුනක් මම කිව්වා. ඒ වගේම දරුවනේ මේ වගකීම කියන එකත් වත්කම වගේම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක ජංගම වගකීම. දෙක ජංගම නොවන වගකීම. අර වගකීම තමයි ජංගම වගකීමක් කියලා කියන්නේ වසරකට අඩු කාලයක් තුළදී ගෙවා නිදහස් කළ යුතු වගකීම. හරිද? අපි හිතමු ගෙවී යුතු ඉඩම් මොන දෙයක්? අපි විදුලිය ගමුකෝ. අපි විදුලි බිල අපි ගෙවලා නැහැ මාස දෙකක විතර. නමුත් ඒක අපි ගෙවන්න ඕනේ යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තියෙන්නේ වසරකට අඩු කාලයක් තුළදී. අපේ මාසික විදුලිය ගෙවන්න අවුරුදු 4ක් දෙන්නේ නැහැ. ඔන්න මාසයක් හෝ දෙකක් අතර අපි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ණයටගත්තු බඩු සඳහා මුදල් අපි වසරකට අඩු කාලයකදී ගෙවා හමාර කළ යුතුයි. හරිද? ඒක නිසා අපි ඒවට කියන වසරකට අඩු කාලයක් තුළදී ගෙවීමට බැඳී තිය වගකීම් තමයි ජංගම වගකීම් කියලා කියන්නේ. ජංගම නොවන වගකීම්. ජංගම නොවන කියලා කියන්නේ වසරකින් ගෙවිය යුතු නොවන වගකීම්. අපි ඉතින් බැංකු ණයක් ගන්නවා කියලා. අපි බැංකු ණයක් ගන්න අවුරුදු 4කින් ගෙවනවා. කොටස් වශයෙන්. එතකොට ඒක ගෙවන්න අපිට තියෙන අවුරුදු 4 කාලය. මාස 12ක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ජංගම වගකීමක් කියන්නේ වසරකට අඩු කාලයක් තුළදී ගෙවිය යුතු වගකීම්. ජංගම නොවන කියලා කියන්නේ වසරකට වැඩි කාලයක් භාවිතයට ගන්න පුළුවන් ඊට පසුව ගෙවන්නට බැඳෙන වගකීම්. පැහැදිලි? හරි. ඊළඟම කිව්වේද වත්කම් කතා කරා, වගකීම් කතා කරා. ඊළඟට අපි කතා කරනවා හිමිකම්. මොකක්ද හිමිකමක් කියලා කියන්නේ? හිමිකමක් කියලා කියන්නේ ව්‍යාපාරීය සතු සම්පත් වලින් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරී හිමිකරුවන්ට අයිති තියෙන දේ තමයි හිමිකම කියලා කියන්නේ. ව්‍යාපාරී සතු සියලු වත්කම් වලින් ව්‍යාපාරිකයාට පමණක් ඇති අයිතිය හඟවන දේ තමයි හිමිකම කියලා කියන්නේ. අපි හිතමු ව්‍යාපාරයේ තියෙන වත්කම් ලක්ෂ 5යි. හරි. මේ ලක්ෂ 5 තුළ බාහිර ගෙවන්න තියෙන වගකීම් තියෙනවා ලක්ෂ 2ක්. මේ වත්කම් වලින් බාහිර සීල වගකීම් අඩු කරාම
ඉතුරු සියල්ලේ අයිතිය තියෙන්නේ එකී පුද්ගලයාට. ඒ කියන්නේ ලක්ෂ 3ක්. අපි ලක්ෂ 3 කතා කරනවා හිමිකම කියලා. පැහැදිලිද? හරිද? සියලු වත්කම් වලින් සියලු බාහිර වගකීම් අඩු කළ පසු අනිකුත් සියලු දේ අයිතිය තියෙන ව්‍යාපාර හිමිකරුට. ඒක තමයි අපි කියන්නේ හිමිකම කියලා අපි අදහස් කරන ඕකට. හොඳට පැහැදිලි? right. ඔක අපිට සමීකරණෙන් දක්වන්න පුළුවන්. මම සමීකරණ ඉස්සරහ පැහැදිලි කරන්නම්. සරලව පැහැදිලි කරොත් මෙහෙම හිමිකම් සමානයි වත්කම් ධන වගකීම. සමයි වත්කම් වෙන වගකීම. එතකොට වත්කම් ලක්ෂ 4යි හිමිකම් ලක්ෂ 2යි. මේ වගකීම් ලක්ෂ 2යි. හිමිකම් ප්‍රමාණය නවා ලක්ෂ 2ක්. ඔකේ පැහැදිලි කරන්න. පැහැදිලි? හරි. ඊළඟට මම කියලා දෙනවා ආදායම් සහ වියදම් කියන. ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරය කටයුතු කරන යාමේදී එකී ව්‍යාපාරයේ හිමිකම් වැඩි කර ගැනීමට කරන උත්සාහයේදී ඔහු ලබන්නා වූ සියලු වියදම් හැර ලබා ගන්නා දේ තමයි ආදායම. තවත් විදිහට කිව්වොත් එහෙම ව්‍යාපාරික අපි දන්නවා උත්සාහ කරන තමන්ගේ හිමිකම් ප්‍රමාණය වැඩි කර ගන්නට කියලා. මෙන්න මේ හිමිකම් ප්‍රමාණය වැඩි කර ගන්න උත්සාහ කරේදී ගන්ධල සිද්ධ වෙනකොට ඒ වැඩිවන හිමිකම් වල අගය අපි කියන ආදායමක් කියලා. පැහැදිලි? අපි හිතමු මේ රුපියල් 100කට මිලට ගත්ත දෙයක් අපි අලිවි කරනවා 150කට. එතකොට මිලට ගැනීමේ දරූ සියලු වියදම් හැර 150ට විකුණනකොට ඔහුට ලැබෙනවා යම්කිසි මුදලක්. අය වැඩිපුර මුදල අපි කියනවා ආදායමක්. හරිද? එහෙම ආදාය ලැබෙන මාර්ග තියෙනවා. වත්කම් අලෙවි කිරීමේදී විකුණුම් වලින් ආදායම් ලැබෙනවා. ව්‍යාපාරයේ සතු දේවල් අමතර අලෙවි කිරීමෙන් ආදායම් ලැබෙනවා. ඒ වගේම යම් මුදල් ණයට දීම තුළින් හෝ ලැබෙන පොලි ආදායම් තියෙනවා. එහෙම නැත්නම් බැංකු තැන්පත් හරහා ලැබෙන ආදායම් තියෙනවා. හරිද? අපි හිතමු ව්‍යාපාරිකයා තමන්ගේ නිවෙස් කුලියට දීලා තියනවා කියලා. එතන ලැබෙන කුලී ආදායම්. මෙන්න ඒ විදිහට ආදායම් ගොඩක් ව්‍යාපාරිකවල රැඳෙනවා. අනික තමයි වියදම්. ඒක අපි කොහොමද පැහැදිලි දෙයක් තමයි ව්‍යාපාරික ඕනෑම විටක ව්‍යාපාරයේ සතු දේවල් අලෙවි කිරීම සඳහා දරන සියලු ප්‍රයත්නයන් තුළ කරන දේවල් අපි කි සම්පත් ගලා යෑම අපි කියන වේදමක් කියනවා. හරිද? එතකොට මේ ආදායමයි වියදමයි අතර වෙනස අපි කියනවා ලාභය කියලා. මම අර ඉස්සෙල්ලා කිව්වේ කතාව තමයි. භාණ්ඩයක් ගත්ත රුපියල් 100ට අලිවි කරා 150කට. සියලු වේදම් 100ක් ගියා විකුණුවේ 150ට. එහෙමනම් ලාභයේ තියෙන රුපියල් 50. පැහැදිලි? ආදාය වේදම් කියන්නේ ඔන්න ඕවට. වේදම් තියෙන අපිට වේදම් ගත්තොත් එහෙම මේ යම් කිසිකට ව්‍යාපාරයේ වැටුප් ගෙවන්න ඕනේ, විදුලි බිල් ගෙවන්න ඕනේ, රක්ෂණ ගාස්තු ගෙවන්න ඕනේ, ප්‍රවාහන ගාස්තු ගෙවි වේදම් පරාසය නියලයි. වේදම් වැඩි, ආදාය ප්‍රමාණය අඩුයි. එතකොට යම් කිසි විදියකට භාණ්ඩයක වෙළඳ ලකුණු කිරීමේදී
මේ සියලු වියදම් එකතු කරලා තමයි මේ මිල තීරණය කරන්නේ. එතකොට දැන් මේ රුපියල් 100 තුල තියෙනවා ආයතනයේ වැටුප් තියෙනවා, විදුලිය තියෙනවා, රක්ෂණය තියෙනවා, විදහන වියදම් තියෙනවා, ගෙනුම් මිල තියෙනවා. මේ සියල්ල මේක තුල අඩංගුයි. ඒක නිසා එකේ භාණ්ඩේ මිල ලකුණු කරන්නේ මේකේ වියදම් පියවෙන ආකාරයෙන්. එතකොට 100ට අලෙවි කරාම 100කට ගත්ත භාණ්ඩයක සියලු වියදම් ඇතුළත් කළා නම් රුපියල් 50ක ලාභයක් ව්‍යාපාරිකයා ලබා ගන්නවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි ගිණුම්කරණය තුළ එන විශේෂ ලක්ෂණ එකතු කරගත්තාම අපි කියන්නා වූ කොටස් පහක් මම කිව්වා. වත්කම් කිව්වා, වගකීම් කිව්වා, හිමිකම් කිව්වා, ආදායම් කිව්වා, වියදම්. මෙන්න මේ විදිහට තමයි අපි ව්‍යාපාරයක් තුළ මූලිකවම කතා කරන කටයුතු ගොනු වෙන්නේ. පැහැදිලි? හොඳයි. එහෙමනම් අපි ඊළඟට කතා කරන ව්‍යාපාරයක වැදගත්ම මාතෘකාව ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය. මෙන්න මේක ගිණුම් කරණය තුළදී බොහෝ වැදගත් වෙනවා. අද ඉඳලා මේ ව්‍යාපාර ලෝකේ ඉදිරියටම කතා කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මෙතනින් පටන් ගන්නා සමීකරණේ හරහා. ඒක නිසා ගිණුම් කරන සමීකරණය කියන එක බොහෝ දුරට වැදගත් වෙනවා. අය මෙහෙම කතා කරමුකෝ. මම කිව්වා ව්‍යාපාරයක් සතු දේවල් අපි කියනවා වත්කම් කියලා. සතු දේවල් වත්කම්. මේ වත්කම් වලට ව්‍යාපාරිකයට අයිති අපි කියනවා හිමිකම් කියලා. හරිද? ව්‍යාපාරයේ සතු දේ අපි කියනවා වත්කම් කියලා. වත්කම් වලට ව්‍යාපාරිකයාට ඇති අයිතිය කියනවා හිමිකම් කියලා. නමුත් දරුවනේ මේ වත්කම් කියන එක ගත්තොත් සියලුම දේවල් ව්‍යාපාරයේ සතු සියලු දේවල් වත්කම් අපි කියනවා. එතනදී මේ අයිති හිමිකම කියලා කිව්වට හිමිකම අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි අයිතිකරුගේ හිමිකම, අනික තමයි බාහිර හිමිකම. හිමිකම කොටස් දෙකයි. අයිතිකරුගේ හිමිකම, අනික තමයි බාහිර හිමිකම කියලා. මේ බාහිර හිමිකම තමයි මම කිය වගකීමක් කියලා. දැනට අපි සතුව තිබුණට අපි ඒකට පූර්ණ අයිතියක් නැහැ. ඒක අපි ගෙවන්න බැඳිලා තියෙන නිසා. මෙන්න මේකට අපි කියනවා වගකීමක් කියලා. හරි. මේ වගකීම් හැරුණකොට අනිත් හිමිකමනේ. අයිතිකරුගේ හිමිකමට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. පැහැදිලිද? වත්කම් සමානයි හිමිකම්. හිමිකම කොටස් දෙකකට බෙදෙනවා. අයිතිකරුගේ හිමිකම හා බාහිර හිමිකම කියලා. බාහිර හිමිකම කියන්නේ අපිට සතුව තිබුණට ගෙවන්න බැඳී ඇති දේ අපි කියන වගකීම් කියලා. ඒ වගකීම් හැර අයිතිකරුගේ හිමිකම් කියන ප්‍රාග්ධනය කියලා. හරිද? එතකොට අපි කියනවා වත්කම් සමානයි ප්‍රාග්ධනය දන වගකීම් කියලා. මතක තියාගන්න ව්‍යාපාර ලෝකයේ පුංචි කඩේ ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරය දක්වා දිවෙන්නේ මෙන්න මේ සමීකරණයේ හරහා. ඔතන මතක තියාගන්න වත්කම් සමානයි ප්‍රාග්ධනය දන වගකීම්. ඔතනින් පටන් ගන්න. අපි පැහැදිලි කරොත් එහෙම
වත්කම් සමානයි හිමිකම්. හිමිකම් කොටස් දෙකයි. අයිතිකාරකගේ හිමිකම සහ බාහිර හිමිකම. බාහිර හිමිකම කියන වගකීම් වලට වගකීම් සියල්ල හැර අනිත් එක අයිතිකාරකගේ හිමිකම. ඒක අපි කියන ප්‍රාග්ධනය කියලා. එහෙමනම් අපි කියනවා වත්කම් සමානයි ප්‍රාග්ධනයේ දන්න වගකීම්. ඔන්න ඔතනින් තමයි අපි ව්‍යාපාර ලෝකේ පටන් ගෙන යන්නේ. මොකද සරල ගණන් කීපයක් හදමුකෝ. ප්‍රාග්ධනී ලක්ෂයයි වගකීම් 50000යි. මුළු වත්කම් ප්‍රමාණය 1,50,000යි. හරිද? මුළු වත්කම් ප්‍රමාණය 2,02යි. අපිට කියනවා ප්‍රාග්ධනී 1,25,000යි කියලා. එහෙමනම් අපි දන්නවා වගකීම් කියන්නේ එහෙමනම් 75,000යි කියලා. හරි? අපිට කියනවා 2,50,000ක තියෙනවලු මුළු වත්කම් ප්‍රමාණය වගකීම් වල 50,000ක. එහෙමනම් මුළු වත්කම් වලින් වගකීම් අඩු කරාම අයිතිකාරකගේ හිමිකම නැත්තම් ප්‍රාග්ධන එනවා 2,02,ක්. පැහැදිලිද? ඔන්නෝම තමයි ව්‍යාපාරේ පටන් ගන්න. වත්කම් සමානයි ප්‍රාග්ධන වගකීම්. ප්‍රාග්ධනය ලක්ෂයයි වගකීම් 50,000යි නම් මුළු වත්කම් ප්‍රමාණය 1,50,000යි. අපිට කියන වත්කම් 2,02,යි ප්‍රාග්ධන 1,25,යි. එහෙනම් අපි දන්න වගකීම 75,000යි. අපිට කියනවා වත්කම් 2,50,000යිලු වගකීම් 50,000යිලු. එහෙනම් අපි දන්නවා ප්‍රාග්ධනය 2,02,යි කියන්නේ. ඔන්න ඔතනින් තමයි අපි ගිණුම කරන සමීකරණය මූලික වශයෙන් ගොඩනගාගෙන යන්නේ. පැහැදිලි? ඔන්න ඔතනදී තමයි අපි ඊළඟ කොටස පටන් ගන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ ගිණුම කරන සමීකරණය හරහා. හරිද? දැන් ව්‍යාපාර සම්බන්ධයෙන් අවබෝධයම ලබා දුන්නා. ව්‍යාපාර අධ්‍යයන පාඩම තුළදී ගිණුම් කරන්නේ පටන් ගත්තා. ගිණුම් කරන්නේ අවශ්‍යතාව කිව්වා. ගිණුම් කරන්නේ නිසා ගණදරු නිසා ගොඩනැගෙන දේවල් පහක් ගැන කතා කරා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදම් සහ වියදම් කතා කරා. ඊට පස්සේ මම කතා කරේ ගිණුම් කරන සමීකරණය කියලා. ගිණුම් කරන සමීකරණේ ගොඩනැගෙන ආකාරය ගැන කිව්වා. ඒ සමීකරණේ ගොඩනැගුණාම අපි ලැබෙන සාමාන්‍ය අපිට මූලිකම ගිණුම් කරන සමීකරණයක් එනවා. වත්කම් සමානයි ප්‍රාග්ධනයේ දෙන වගකීම. නැත්නම් වත්කම් සමානයි අයිතිකාරකගේ හිමිකම දෙන වගකීම කියලා මම කිව්වා. ඊට පස්සේ මම ඒක ගොඩනැගෙන ආකාරය කිව්වා. එහෙමනම් මේ කොටස් හරහා ඊළඟ කොටස් ටික ඊළඟ පාඩමට මම ඉදිරිපත් කරනවා. පැහැදිලි? හොඳයි. එහෙනම් අයිබෝන්.